සම්බුද්ධ ශාසනයේ ගොඩනගන ගමනට වෙසක් පෝයෙන් ආරම්භන මේ උතුම් ආධ්‍යාත්මික පූජාවට දැන් ඔබ එකතු කරගන්න යන්නේ මේ දක්වා අපි පුරුදු කළ මේ ලෙඩ දුක් සුව කරන පූජාවන් අතරට අපි එකතු කළා දෙතිස් වෑංජන පූජාව, දෙතිස් කැඳ පූජාව, දෙතිස් බේසජ්ජ පූජාව, දෙතිස් ඖෂධ පූජාව. දැන් අපි කතා කරන්නේ දෙතිස් පැංගිරි පූජාවයි. මේ ඖෂධ පූජාවෙම එක කොටසක් ලෙස මේ පැංගිරි වර්ගය කියලා අපි හඳුනන කියන්නේ වතුර නොයදා දෙහි වලින්, දොඩම් වලින්, ඒ වගේම තැඹිලි කුරුම්බාදී දේවල් වලින් සකස් කරගන්නා වූ දේ අපි මේ සඳහා එකතු කරගන්නවා. මේ ඖෂධ ගණේටම එකතු කරනවා වගේම අපි මේ පූජාවත් සමගාමීව අෂ්ටපාන පූජාවත් අපි එකතු කරලා තියෙනවා. අෂ්ටපාන පූජාව මේ ගණේටම අයිති වෙනවා. ඒ අෂ්ටපාන වලට විශේෂ අවධානය යොමු කරන්නේ පළතුරු වර්ග එකතු කරලා ඒ පළතුරු වර්ගයෙන් හදා ගන්නා වූ බීම වර්ග. ඒ බොහොමයකට වතුර නොයදා හදන්නත් පුළුවන්. වතුර ස්වල්පයක් එකතු කරලා හදන්නත් පුළුවන්. මේ පැංගිරි ඖෂධ පැංගිරි සහ පළතුරු බීම ලෙස අපි දකින මේ අෂ්ටපාන පූජාව මේ කටයුත්තට අපි හේතු කරනවා. ඒ අෂ්ටපානයක් ලෙස මේ පූජාවට පවත්වන්න. දැන් පළතුරු වර්ගයේ වුණත් ඔබේම ගේ දොර ඉඩකඩම් වතු පිටි වලින් අරගෙන සකසලා පාන වර්ගයක් ලෙස සූදානම් කරලා සම්බුද්ධ ශාසනයට පූජා කිරීම මේ පින්කමේ පියවරක්. ඖෂධ පූජාවේදී ඔබ හඳුනාගත්තා මේක කඩේකින් අරගෙන ඇවිල්ලා හදන ක්‍රමයක්. ඒ වගේම ගෙදරදීම පූජා කරන ක්‍රමයක්. ගෙදරදීම සොයාගෙන පූජා කරන ක්‍රමයක්. ගමේ තවත් කෙනෙක් ගෙදරකින් සොයාගෙන ඇවිල්ලා පූජා කරන ක්‍රමයක් අපි හඳුනාගත්තා. දැන් ඔබ පළතුරු වර්ගයක් හමු වුණාම ඒ පළතුරු ගෙඩිය කලින් කෑල්ලක් කපලා කාලා ඉතිරි වෙලා තියෙන ඉතුරු කොටසක් ඉතුරු කරගෙන ඇවිල්ලා ඒකෙන් පූජාව තියන්න බෑ. ඉස්සලම අඹ ගෙඩියක් ගත්තොත් අඹ ගෙඩියේ කෑල්ලකින් මේ ගිලන්පස පූජාව හදන්න පුළුවන්. හැබැයි ගිලන්පස පූජාව හදලා ඉවර වෙලා ඊට පස්සේ තමයි කෑමට ගන්න සුදුසු වෙන්නේ. එහෙම නැතුව මේ ගෙදර කෑමට මේ ටික තියාගත්තා මුල් කොටස මුල් ටික තමයි ඔයාලට දුන්නේ කියලා කිව්වට ඒක පිළිගන්න ඒක පූජාවට ගන්න සුදුසු නැහැ. ඕනෑම ලොකුම ගෙඩියක් වුණත් ඒ ගෙඩියෙන් පූජාව තැබීමෙන් පස්සේ විතරයි පරිභෝජනයේ සුදුසු. නැත්නම් අපි ඒක ඉඳුල් කළ පූජාවක් වෙනවා. නොඉඳුල් දානයක් වෙන්නේ නැහැ. මේ සෑම පූජාවක්ම නොඉඳුල් වෙන්න ඕනේ. වෑංජනයක් හැදුවට ඒ වෑංජනේ කන්න බෑ, ලුණුවත් බලන්න බෑ. ඒතකොට ඉඳුල් වෙනවා. එය නොඉඳුල් පූජාවක්. ඉඳුල් කරන්නේ නැතුව පූජා කරන්න ඕනේ. කැඳ එකත් බුදුරජාණන් වහන්සේට පූජා කරන තුරු පානය කරන්න බෑ. බුද්ධ ආසනයේ මත තැන්පත් කරලා පරිභෝජනය කරන්න පුළුවන්. ඊට පස්සේ ගාත කියලා වන්දනා කරන්න ඒක පුළුවන්. එක වෙනම අභ්‍යාසයක්. ඒතර පූජා කරලා අවසానයි. මෙන්න මේ විදිහේ පූජාව පිළිබඳව ඔබ තුල තියෙන සතිය, ඔබ තුල තියෙන අවබෝධය, ඔබ එහි කෙරෙහි තියෙන ශ්‍රද්ධාව සහ ගෞරවය තුල තමයි මේ ආධ්‍යාත්මය කියන එක ගොඩනගෙන්නේ. ඒ විතරක් මේ බලන්නකෝ. පැංගිරි වර්ග පූජාව දෙහි ගෙඩියක් ගන්න ඔබ. දෙහි ගෙඩියක් අරගෙන ඒක කපලා මිරිකලා සකසද්දී ඒ දෙත් එක දෙහි ගෙඩියක පොත්තක් අරන් බලන්නකෝ. දෙහි ගෙඩියේ පොත්ත පොඩි කරද්දිම මේ ඇස් වලට වෙනසක් දැනෙනවා. ඒ ඇස් වලට දැනෙන වෙනස වගේම නාසයටත් දැනෙනවා. නාසයෙන් ආස්වාස ප්‍රාස්වාස වෙනවා. දැන් මේ පැංගිරි වර්ගය මේ පරිසරයට මුසු වෙනවා. නිසා මේ පූජාව Tamangeema ගෙදර ඉඳන් හදන එක ඊටාම වටිනවා. ඒ ගෙදර පාරිශුද්ධ වූ තැනක්,
සම්බුද්ධ පූජාවක් පවත්වන්න තරම් සුදුසු තත්ත්වයට පාරිශුද්ධ තැන. අන්න ඒකට කියන්නේ පේ වෙනවා කියලා. පේ වෙන එක සමහර අය දින 7ක් පේ වෙනවා. සමහර අය මාසයක් පේ වෙනවා. සමහර අය මාස 3ක් පේ වෙනවා. සමහර අය අවුරුද්දක් පේ වෙනවා. දැන් බලන්නකෝ කෙනෙක් මිය ගියාට පස්සේ දානයක් දෙන්න ඔබ හිතනවා නේද? ඔන්න ඉස්සලම දානෙ දෙන්නේ 3 දවසෙන්. මලබතක් ලෙස. 3 දවසක් පේ වෙලා සංවර වෙලා සීලාදී ගුණේ පිහිටවලා මේ දාණය දෙනවා. ඊළඟට දින 7ක් පේ වෙලා දින 7ක් ඒකට දින 7ක් තුල ඒකට අවශ්‍ය සුදුසු දේ හොයලා ඒ පූජාව තියෙනවා. මාස 3ක් ගෙවෙද්දී අපි මොකටද මේ මාස 3ක් කරන් තියෙන්නේ? මේ මාස 3ක් ගන්නේ මේ වගාව භෝගයක් හදලා වවාගෙන දානයක් හදන්න පුළුවන් මේ එළවලු පළතුරු ටික සූදානම් කරගන්න. අන්න 3 මාසයක් සූදානම් වෙනවා. ඒ විතරක් නෙවෙයි කන්නක් දෙකක් එක දිගට වෙහෙසිලා මහන්සි වෙලා කෙත්වතු සරුසාර කරලා වගා කරලා බිම සකස් කරලා මේ තියෙන භූමියම සකස් කළා මට අම්මා තාත්තගෙන් ලැබිච්ච දේපල අස්සද්දලා සශ්‍රීකමත් කරලා සෞභාග්‍යමත් කරලා අවසන් කරනවා අවුරුද්දක් ඇතුළත. ඒ අවුරුද්දේ ඒ අස්වැන්නෙන් බුදුරජාණන් වහන්සේට දාන පූජා කරලා ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාට දන්පැන් පුදලා ඒ වගේම ගමේ ඉන්න අයට දන්පැන් පුදලා මේ තමන්ට ජීවත් වෙන්න මේ ගේ දොර ඉඩකඩම් වතු පිටි ලබලා දුන්න අම්මා තාත්තට පින් දෙනවා. ඒ පින් දෙන්න හදන ඒ ගෙවතු වල වැවෙන භෝගය තුලින් තමයි මේ දෙහි ටිකෙන් දොඩන් ටිකෙන් පැංගිරි ටික අරගෙන මේ පැංගිරි පූජාව තියන්නේ. ඒ ගෙවත්තේ තාත්තා අම්මා වවපු මීගේ ඥාතියා ආදපු ගස් කොළන් වල ගෙඩි ටික වැඩුණට පස්සේ ඒ ගෙඩියේ මුල්ම කොටස අගසස් පූජාවක් ලෙස අපි මේ පින්කමට එකතු කරන්නේ. අගසස් කියලා කියන්නේ දොඩංගාක් හැදුනම ඒ දොඩංගයේ ගෙඩියක්වත් කවදාවත් කාලා නැති මුල්ම පළදාවෙන් ඒ කන්නේ පළදාව නෙමෙයි ගහේ හැදිච්ච පළවෙනිම ගෙඩි කීපෙන් හොඳම ගෙඩිය අරගෙන පූජා කරනවා. ඒක අගසස් පූජාව. අගසස් වලිනුත් ඖෂධ හදන්න පුළුවන්. අගසස් වලිනුත් පැංගිරි ගිලම්පස හදන්න පුළුවන්. අගසස් පූජාවෙන් පළතුරු බීම ටික හදන්නත් පුළුවන්. අෂ්ටපාන අෂ්ටඵල බෝධීන් වහන්සේ මේ මහා පොළවේ රෝපිත වෙන්නේ ශ්‍රී මහා බෝධියත් එක්ක විකාශනය වෙලා අෂ්ටඵල බෝධියත් අෂ්ටපාණයත් මේ දෙකම මේ මහා පොළවෙන් ගොඩනගෙන ආශ්චර්යාත්මක භාවය ලෝකයට පෙන්වන උතුම් පූජාවක්. ඒ නිසායි මේ අෂ්ටපාණය අපි එකතු කරන් තියෙන්නේ. මේකට මිත්‍යා දෘෂ්ටිකයෝ අෂ්ටපාණය කියලා කියන්නේ කියලා වර්ගයක් හැදුවා. ඒ වර්ගය ලංකාවේ නැහැ. දැන් ඔන්න අපි අෂ්ටපාණ පූජාව හොයනවා වෙන රටවල් වලට ගිහිල්ලා. මොකද්ද කළේ? අපිට අෂ්ටපාණ පූජාව තියන්න නම් අපි ඒ රටකට යන්න ඕනේ. ඒ රටින් ගේන දේ අපි මේ රටේ පූජා කරන්න. මොකද්ද මේ කළේ? අපේ රටේ හැදිච්ච දේ අපට කන්න දෙවිච්ච තත්ත්වයට පාර වැහුවා. දැන් බලන්නකෝ අටවිසි බුදුරජාණන් වහන්සේලාට බෝධීන් වහන්සේලා 28 නමක් වැඩ ඉන්නවා. මොනවද මේ? බුදුරජාණන් වහන්සේලා මේ ගස් කොළන් වලට දක්වපු ගෞරවය, ගස් කොළන් වලට දක්වපු සැලකිල්ල, ගහක් මුල ලැබපු මහා අසිරිමත් ආශාවාදජනක తত্ত্বය, ඒ ගස් කොළන් හැම එකක්ම බුදුරජාණන් වහන්සේ රැක බලා ගන්නවා වගේ රැක බලා ගන්න උගන්වපු ගුණය තමයි මේ තුලින් පුරුදු කළේ. දැන් මේ සියලු පූජාවන් දිහා බලන්න. මේ සියලුම පූජාවන් සකස් වෙලා තියෙන්නේ මොන ආහාරද? මේ සියලු පූජාවන් සකස් වෙලා තියෙන්නේ මේ ඖෂධ පූජාව හරහා, පැංගිරි පූජාව හරහා, අෂ්ටපාන පූජාව හරහා. අපේ ගෙදරට මොකද්ද කියලා තියෙන්නේ? ඔබ දවසකට එක අෂ්ටපානයක් පූජා කරන්න. ඒ කියන්නේ මොකද්ද? ඔබගේ ලෙඩේ හොඳ කරගන්න ඔබ එක අෂ්ටපානයක් පානය කරන්න. අද දවසේ දොඩම් ගෙඩියක්, හෙට දවසේ බෙලි ගෙඩියක්, ඊළඟ දවසේ දිවුල් ගෙඩියක්, ඊළඟ දවසේ අඹ ගෙඩියක්. දැන් අනේ හොයන්න ඕනේ 32ක්. මේ සොයාගෙන යද්දී මේ ඔබ දහ දුක් විඳලා හදපු
අනාගතයේ සක්විති කිරුළ ලබන්නට හදපු මේ මහා පින්වන්ත දරුවන්ගේ හැඩය, වර්ණය, ස්වરૂපය මේ සියලු දේ වෙනස් වෙනවා, ප්‍රේමනාප වෙනවා, යෝධ බල යෝධ ශක්තිය ලැබෙනවා, ගුණ නුවණ වැඩෙනවා. අන්න ඒ මහා ගුණ නුවණ වඩන නිරෝගී සම්පත්තිය ළඟා කරන මේ මහා අසිරිමත් පූජාවන් ලෙස තමයි ඔබ මේ පින්කමට එකතු කළේ. ඒ බුද්ධ භෝගමේ පූජාවක් ලෙස මේ බොහෝමයක් පළතුරු වර්ග මේ වසරක් දෙකක් ගෙවෙද්දී හොඳට හැදෙනවා. ඒ විදිහට අතීතයේ දන්පැන් දෙන එකේ ඉඳන් සෑම පූජාවක්ම මේ විදිහට සකස් වෙලා තියෙනවා. එහෙමනම් දැන් අපි කොහොමද මේ තුලින් කරුණාව සහ මෛත්‍රිය වඩන්නේ? මේ පූජාව කොහොමද බොහෝ දෙනෙකුට ආශිර්වාදයක් කරන් දෙන්නේ? මේ මරණාසන්න වූ කෙනෙකුට ජීවයක් දෙන්නේ? ඒ කෙනෙකුගේ ජීවිතය ආලෝකමත් කරන්නේ? එහෙමනම් ඔබ මොනවද කරන්න ඕනේ? ඔබ හොයන්න ඕනේ ඔබ වගේම තවත් මේ පූජාවට එකතු වෙච්ච පිරිසක් ගයක් ගානේ මේ පූජාව තියන්නත්, දරලිපක මේ පූජාව හදන්නත්, හදලා ඒ පූජාවෙන් බුදුරජාණන් වහන්සේට ඊටාම ස්වල්පයක කොටසක් නොයිදුල්ල පූජා කරන්නත්, ඉතිරි කොටස Tamanගේ ගෙදර දොරේ ජීවත් වෙන අයට දිව්‍යමය ඖෂධයක් ලෙස සකසලා පූජා කරන්නත් පුරුදු වෙන්න. ඒ වගේම බුදුරජාණන් වහන්සේට පූජා කරපු ටික අරගෙන ගිහිල්ලා ගහක් ගලක් ළඟ හරි පරිභෝජනය කරන්න සුදුසු ලෙස තිරිසන්ගත සතෙකුට පරිභෝජනය කළ හැකි ලෙස තැන්පත් කරලා ප්‍රාර්ථනා කරන්න ඕනේ මේ මගේ සංසාර ගමනේ අපට පිහිට වුණ අපේ සංසාරගත ඥාතීන් ඉන්නවා. ඒ අය තිරිසන්ගත භවවල ඉපදිලා කන්න කෑම ටිකක් නැතුව මහා දුක් විඳිනවා. ඒ සත්වයාගේ ජීවිත සුවපත් කරගන්න මේ උතුම් භෝගය හේතු වේවා, මේ දාණය හේතු වේවා කියලා. අපි අපේ ගෙදර වවලා වතු පිටිවල තියෙද්දී විවිධ සතුන් නැවිලා මේ ගෙවත්තේ තියෙන දේ කන්න බොන්න ගන්නවා. කන්න බොන්න ගද්දිත් ඔබ ප්‍රාර්ථනා කරන්න ඕනේ අලියෙක් කාලා තිබුණත් ප්‍රාර්ථනා කරන්න ඕනේ අනේ මේ සංසාරගත ඥාතියෙක් ඔහුගේ භවයේ සූපත් කරන්න මේක දිව්‍යමය ආහාරයක් වේවා, බුද්ධ භෝග දානයක් වේවා, මේ සත්වයාගේ භවයේ සූපත් වෙලා උතුම් මේ සත්කම ළඟා වේවා. අන්න අර තේසංගත සත්වයාගේ භවය කන්නක් දෙකක් තුනක් ගෙවෙද්දී මේ බුද්ධ භෝග ආහාරයේ කන්න තුනක් පරිභෝජනය කළොත් මේ තිරසංගත සතා ඒ සතා ඒ බිම අතහරිනවා. එහෙම නැත්නම් ඒ සතා මිය ගිහිල්ලා උතුම් මිනිසත්කමක් ලබනවා. දැන් ඔබ මේ සත්ව ඝාතනය කළා නෙමේ, පාණාතිපාතා කියන ශික්ෂාපදේ කැඩුවා නෙමේ, ඒ සතාගේ භවයේ සුවපත් කළා. ඒ සතාගේ භවයේ සුවපත් කළා. මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව සජ්ජායනය කරන භික්ෂු මහා සංඝරත්නය දැක්කා. ඒ උන්වහන්සේලා භාවනා කරමින් හිටපු තැන මේ 500කට අධික වවුල්ලු ටික මැරිලා වැටිලා හිටියා. මේ පිළිබඳව විමසලා බැලුවම කිව්වේ මේ දැනගත්තේ මේ බුද්ධ භාෂිත ධර්මයේ ආනුභාවයෙන් මේ තිරිසන්ගත සතුන් මාස 3ක් ගෙවෙද්දී ඔවුන්ගේ භවයේ සූපත් වුණා කියලා. එහෙමනම් ඔබ ඔබගේ ගෙවත්තේ මේ බුද්ධ භෝගයේ වවනවා නම් ඒක තිරිසන්ගත සතෙක් හරි පරිභෝජනයේට ගන්නවා නම් ඉන් ටිකක් තම්බලා වේලලා කුඩු කරලා සකස් කරලා ඖෂධයක් ලෙස, බේසජ්ජයක් ලෙස, ගිලම්පසක් ලෙස, ඒ වගේම අෂ්ටපාණයක් ලෙස, පැංගිරි පූජාවක් ලෙස පූජා කරනවා නම් ඒ පූජා කරන වාරයක් ගානේ ඔබ පුදුමතරම් කුසල් ගොඩක් රැස් කර ගන්නවා. ඒ ඔබගේ ජීවිතයට ආලෝකයක් ලැබෙනවා, ඔබට සතිය ලැබෙනවා. ඔබ නොදන්නා දේවල් බුදුහාමුදුරන්ට පූජා කරන්නේ නැහැ. නොදැක්ක දේවල් බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ නැහැ. නොදන්නා නොදක්කා වූ තැන් වලින් ගෙනාවු දේවල් අපි බුදුහාමුදුරන්ට පූජා කරන්නේ නැහැ. කවුරු හරි ගෙනාවයි කියලා අපි ඒ විශ්වාසනීයත්වයේ තහවුරු කරගන්නේ නැතුව අපි බුදුහාමුදුරන්ට පූජා කරන්නේ නැහැ. අන්න ඒ ගුණයන් ටික දියුණු කරද්දි තමයි ඔබට මේ ආධ්‍යාත්මික ගුණේ ශක්තිය ළඟා වෙන්නේ. අපි ප්‍රාර්ථනා කරන්නේ ඒකයි. අපි ප්‍රාර්ථනාව 24 ලක්ෂයක් දෙනෙක්ගේ දෑතින් පූජාවල් 24 ලක්ෂයක් පූජා කරන්න. ඔබ 24 ලක්ෂයම හොයන්න යන්න එපා. ඔබ දින 28ට 8 බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රමාණයට 28 දෙනෙක් પરම්පරා එකතු කරන්න. ඒ අයගේ ගෙදර 4-5 දෙනෙක් ඉන්නවා නම් 4-5 දෙනාට පූජාවල් 4 ගානේ 4-5 ගානේ එකතු කරන්න කියන්නේ. එයාට ප්‍රාර්ථනාවක් සඵල වෙන්න කියලා අදිෂ්ඨාන කරන්න කියන්නේ.
මේ වෙසක් මායේ බොහෝ ප්‍රාර්ථනාවන් සඵල වෙන බව එයාට තහවුරු වෙන්න ගන්නවා. ඒ තහවුරු වෙනවා දැක්කම ඒ අයගේ හදවතට සමීපව කටයුතු කරන අයට මේ පණිවිඩය අරගෙන යන්න කියන්නේ. ඒ අයටත් කියන්නේ ඔබ මම 28 දෙනෙක් එකතු කරගෙන තියෙනවා. ඔබත් ඒ කෙනෙක්. ඔබත් පුළුවන් නම් අටවිසි බුදුරජාණන් වහන්සේලාට මේ ජීවිත බාර කළ තව 28 දෙනෙක් එකතු කරන්න. ඒ අයට මේක පූජාව ගානේ පවත්වලා ආශිර්වාද කරන්න. මේ විදිහට චක්‍රයක් වගේ වේගයෙන් ගිහිලා මුළු ලෝකෙ පුරාම ඉන්න මානව වර්ගයා මේ ධහම වැළඳ ගන්නවා. අන්න ඒ විදිහට තමයි මේ ලෝකේ තව අවුරුදු කීපයක් යද්දී මේ මුළු ලෝකයේම සම්බුදු දහමෙන් යුක්ත ලෝකයක් බවට පරිවර්තනය වෙන්නේ. ආහාර පාන සුලභ වෙච්ච සියලු දේව මිත්‍යා මත වලින් මිදිච්ච ආධ්‍යාත්මික ශක්තිය බලය ඇති ගුණය ඇති චිත්ත තරංග ශක්තියින් වලින් වැඩ කරන මහා ගුණයක් ඇති මිනිස්සු වර්ධනය වෙන්නේ. මේ ගුණ නුවණ වඩනවා මේ ඖෂධය. ගුණ නුවණ වඩනවා මේ පැංගිරි පූජාව. ගුණ නුවණ වඩනවා මේ ඖෂධ පූජාව. ගුණ නුවණ වඩනවා මේ අෂ්ටපාන පූජාව. එනිසා හැම ගෙදරකම පරිභෝජනයේට සුදුසුයි. අනේ පරිභෝජනයේ සුදුසු තත්වයට සකස් කළ මේ උතුම් පින්කම අපි මේ ජීවිතයට එකතු කරන්න ඕනේ. මේ වෙසක් මංගල්‍යයත් එක්ක ඔබ ආරම්භ කළේ මහා ආධ්‍යාත්මික පූජාවක්. ඔබ තුල කරුණාව වැඩෙනවා, ඔබ තුල මෛත්‍රිය වැඩෙනවා, ඔබ තුල සතර සතිපට්ඨානෙ වැඩෙනවා, ඔබ තුල සතිය වැඩෙනවා, ඔබ නිවනට ළඟා වෙනවා, නිවනේ දොර විවර වෙනවා. ඒ වගේම මහා බ්‍රහ්මයාගේ බැල්ම ළඟා කරන දොරද ඔබට විවර වෙනවා. මේ ඔබ සසර විවිධ දේත් එක්ක ඇලිච්ච තත්වයෙන් ඔබ මිදෙනවා. ආධ්‍යාත්මික ගුණ නුවණ වර්ධනය වෙලා මුළු ලෝකේම දිනන්න පුළුවන් මහා බලයකින් ශක්තියෙන් හිබේ මහා පින්වන්ත පරම්පරාවක් අතරට එකතු වෙනවා. ඒ තත්වයටපත් වෙන්න මේ උතුම් පූජාව හේතු ආසනා වේවා. දෙතිස් අෂ්ටපාන පූජාවක්, දෙතිස් පැංගිරි පූජාවක් ලෙස දෙසැත්තෑ ඥාන පූජාවක් ලෙස සම්බුද්ධ ශාසනයට පූජා කරන වාසනාව උදා වේවා.